समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्कदं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අද දවසේ අපේ සදහැවත් පිරිස සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් අහුම්කම් දෙන්නටයි. අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන්නේ කුරුණෑගල පදිංචි හිමාලී තෙන්නකෝන් විශ්‍රාමික ගුරු මාතාව විසින් තමන්ගේ 55 වන ජන්මදිනය මේ මාසේ 28 වෙනිදාට යෙදෙනවා. ඒ වෙනුවෙන් තමතරව අවුරුදු 33කට කලින් මියගිය පියාණන් පී.බී. තෙන්නකෝන් පියාණන්ට දෙහිපාගොඩ පවුලේ මියගිය දෙමව්පියන්ට සහෝදරයන්ට එවැගේම සමරසේකර පවුලේ මියගිය සියලු දෙනාටත් පින් අනුමෝදන් කරන්නට අපේක්ෂා කරනවා. එවැගේම සුජීවත්ව සිටින ශිරාණී තෙන්නකෝන් මව්තුමියට දෙහිපාගොඩ තම ස්වාමි පුරුෂයාණන්ට ආශිර්වාද කිරීම නිදුක් නිරෝගී සුව පැතීම එතුමියගේ පින්කමේ මූලික අරමුණු අතර තියෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ දුවා දරුවන් ජීවත් වෙනවා. හේෂානි දෙහිපාගොඩ සහ තුසිල බණ්ඩාර ඒ බෑනනුවන් දුව සහ ඒ වගේම අනෙක් පුතුණුවන් සචින්ත දෙහිපාගොඩ ඒ ඇත්තන්ගේ රැකී ආරක්ෂා කටයුතු වලට අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාද කරමින් ඒ වගේම මාරසිංහ පවුලේ සියලු දෙනාටත් ආශිර්වාද කරමින් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ඔබ හැම කෙනෙක්ම මම දන්නවා තාම දුෂ්කර අවධියක් ගත කරමින් ඉඳිද්දිත් මේ අමාරුවෙන් දුරකථනයට ඩේටා ටිකක් හරි එකතු ගන්න කියලා මම හොඳින්ම දන්නවා. ඒ වුණත් ඔය ඇත්තෝ ටික වෙලාවක් හරි මේ දේශනා අහන්න එකතු වීම ගැන මම සතුටු වෙනවා. ඔබට ආශිර්වාද කරනවා. ඉතින් ඒ ජන්මදිනයේ සමරන ගුරු මාතාවටත් ආශිර්වාද කරමින් ඔබ හැම දිනාටම ටික වෙලාවක් දහම් කරුණු මෙතන ඉඳලා කියලා දෙනවා. අද මා ඔබත් එක්ක කතා කරන්නේ නොයිවසීමේ විපාක ගැන. ඉවසන්නේ නැති එකේ විපාක ගැන මා ඔබට අද කරුණු කියලා දෙනවා. බහුනෝ ජනස්ස අප්පියෝ හෝති අමනාපෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බොහෝ ජනයට අප්‍රිය අමනාප කෙනෙක් වෙනවා. ඒව තෝරලා දෙනවා පස්සේ වේර බහුලෝ හෝති වෛරය බහුල කෙනෙක් වෙනවා. වජ්ජ බහුලෝච වැරදි බහුල කෙනෙක් වෙනවා. සම්මුල්හෝ කාලං කරෝති මුලා වෙලා කාලක්‍රියා කරන කෙනෙක් වෙනවා. කායස්ස වේදා පරමරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපජ්ජති. මරණයෙන් පස්සේ නිරයගාමි වෙන්න දුගතිගාමි වෙන්න හේතු වෙනවා කියලා. නොයිවසීම. කොහොමද නොයිවසීම එච්චර හානියක් අපේ ජීවිතය වලට කරන්නේ කියන එක අපි දැන් මෙතන ඉඳලා සාකච්ඡා කරන්නට ඕනේ. බහුනෝ ජනස්ස අප්පියෝ හෝති අමනාපෝ. බොහෝ ජනයට අප්‍රසන්න අකමැති වෙන බොහෝ ජනයා අකමැති වෙන අයෙක් බවට ඔබපත් වෙන්න පටන් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පෙන්වලා දෙන්නේ එහෙමයි. නොයිවසීම නිසා අපි අපේ ආශාව වේවා තරහව වේවා ඒ අසුරින් පැන නගින ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මේ ආදී දේවල් වෙන්න පුළුවන්. මේ මනෝභාවයන් අපේ
ඉවසා ගත්තේ නැතොත්, අපි දරාගත්තේ නැතොත්, බොහෝ දෙනා අපි ගැන කල්පනා කරන දෙයක් තමයි මෙයා එක්ක ඉන්න අමාරුයි කියන එක. නිතරම තරහ යන එක්කෙනෙකුට, ද්වේෂය යන එක්කෙනෙකුට, කේන්ති ගන්න එක්කෙනෙකුට එයා කොච්චර ඇත්ත දේවල් වලට කේන්ති ගත්තත්, එයාට කොච්චර සාධාරණ කරන්න පුළුවන් වුණත් තර්ක කරලා එයාගේ ද්වේෂය යහපත් කියලා, බොහෝ ජනයා එයා ගැන කලකිරෙනවා. ඇත්තටම බහුතරයක් මිනිස්සුන්ට සත්‍ය කියලා එකක් වැඩක් නැහැනේ. බහුතරයකට සත්‍ය වැඩක් නැහැනේ. බහුතරයකට සාධාරණය ඒ වගේ දේවල් ගැන එහෙම කිසිම අදහසක් නැහැ. බහුතරයක් අය හිතන්නේ මෙයා මේ වෙලාවේ ඉවසීමක් නැතුව කතා කරා. මම දැකලා තියෙනවා සමහර ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් වලදී ඔය ලංකාවේ සමාජ දේශපාලනික ප්‍රශ්න සාකච්ඡා කරන ඒවායි. හරිම මේ අපි කියන්නේ කූල් එකනේ. බොහොම සංයමයෙන්, බොහොම ඉවසීමකින්, කලබලයක් නැතුව කතා කරන කතිකයෝ වෙනවා. හැබැයි ඒගොල්ලෝ ගත්තොත් සමහර වෙලාවට දැවැන්ත වංචාවල, දැවැන්ත දූෂිත ගනුදෙනු වල හවුල්කාරයෝ ඒගොල්ලෝ ඒවා කරලා තියෙනවා. හැබැයි අතර ඒ වාදයටම, ඒ සංවාදයටම එන තව එක්කෙනෙක් හොරෙක් නෙවෙයි, වංචනිකෙක් නෙවෙයි. හැබැයි කතා කරන විලාසය රළු නම් අරයාගේ හොරකම් ගැන, අරයාගේ දූෂිත වැඩ ගැන කෑක් ගහලා ඉවසීමක් නැතුව කරුණු වේගෙන් ඉදිරිපත් කරගෙන යනවා නම් මතක තියාගන්න, බහුතරයක් මිනිස්සු පහදින්නේ අර හයියෙන් කෑ ගහලා ඇත්ත කතා කරන මිනිහට නෙමෙයි, කූල් එකේ බොරු කියන මිනිහට. ඒක තමයි බහුතරයක් මිනිස්සුන්ගේ යථාර්ථය. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා, මේ ලෝකේ ඔබ කොච්චර සත්‍යවාදී වුණත්, ඔබ කොච්චර නිවැරදි වුණත්, ඔබ කෑ ගහලා කේන්ති අරගෙන දඟලලා කියන්නේ ඇත්ත වුණත්, මේ ලෝකයට ඔබ කියන දේ වැදගත් නෑ. මේ ලෝකයට වැදගත් දේ වන්නේ ඔබ කියන විලාසය, ඔබ කියන විදිය. ඒ මත තමයි ඔබ ගැන පැහැදෙනවද, ඔබ ගැන අපහැදෙනවද, ඔබ නරක මිනිස්සෙක් කරනවද, යහපත් මිනිස්සෙක් කරනවද කියන එක තීරණය වෙන්නේ. ඔබ කතා කරපු දේ කන්ටෙන්ට් එක වැඩක් නැහැ මිනිස්සුන්ට. ඔයා මොකටද? බාහුතරයකට වැඩක් නැහැ. ඉතා සුළුතරයක් මිනිස්සුන්ට විතරක් ඒ මිනිස්සයා කෑ ගහ කිව්වේ ඇත්ත නේද කියලා හැඟීමක් එයි. මේ මිනිස්සයා කෑ ගහන්නේ කේන්ති ගන්නේ හරි දෙයකට නේද කියලා ඉතා සුළුතරයක් පැහැදෙයි. බහුතරයක් අය කියන්නේ මොකක්ද බලන්න. අරයා කොච්චර ලස්සනට ඉවසීමෙන් උත්තර දුන්නා, කොච්චර ඉවසීමෙන් කතා කරාද. ඉතින් එහෙම නරක මිනිස්සෙක් නම් අර චෝදනා කරනකොට කලබල වෙන්න එපා. hina වෙවි කතා කරා. අපේ මිනිස්සු රවට්ටන එක හරි ලේසියි. ඒ හින්දා මම යෝජනා කරනවා ඔබ සත්‍යම කතා කරද්දිත් ඉවසීමෙන් කතා කරන්න කියලා. ඇත්තම කතා කරද්දිත් ඉවසීමෙන්, සංයමයෙන් කතා කරන කෙනෙක් වෙන්න. මොකද මිනිස්සු පණිවුඩේ ගන්නෙ නෑ, ශබ්දය ගැන තමයි කල්පනාකාරී වෙන්නේ.
මිනිස්සු පණිවුඩේ වටහා ගන්නේ නැහැ. මිනිස්සු හැම වෙලාවකම ඔවුන් කල්පනා කරන දේ තමයි ලස්සනට කතා කළා, හරියට පිළිවෙලට කිව්වා, සංවරව කිව්වා, කොච්චර හොඳද. ඒක තමයි ලෝකේ යථාර්ථය. ඒ නිසා අද කාලේනේ මම දන්නේ ඉස්සර කාලේ ගැන. අද කාලේ ඇත්ත හරි කියලා දෙන්න ඕන නම් ඕනවට වඩා නොයිවසිලිවන්තව ඒව කරන්න එපා. ඉවසීමෙන් කියලා දෙන්න. කලබල නැතුව සංයමයෙන් යුක්ත හඬකින් පුළුවන් තරම් ඔබේ වචන එළියට, ඔබේ අදහස වචන බවට පත් කරලා එළියට නිකුත් කරන කෙනෙක් වෙන්න. නැත්තම් කවදාකවත් ඔබට ඕන දේ මේ ලෝකෙට කියා ගන්න හම්බෙන්නේ නැහැ. ඔබත් එක්ක තරහ ගන්න. ඔබ කියන දේ ඇහෙනවා වෙනුවට ඔබේ හඬ එක්ක ගැටිලා පණිවුඩේ ඒගොල්ලොන්ට මග ඇරෙනවා. මොකද මේ ලෝකේ හරි මාන්නාධික ලෝකයක්. හරි මාන්නාධික ලෝකයක්. මේ මාන්නාධික ලෝකේ මතක තියාගන්න. මිනිස්සු හැම තිස්සෙම අපේ හඬ රේස් වෙනවට කැමති නැහැ. අපේ හඬ බොහොම උච්ච තත්ත්වයට ගිහිල්ලා අදහස් කියනකොට කැමති නැහැ. දැන් ගොඩක් ඒ කියන්නේ යහපත් අයට මම යෝජනා කරනවා අදහස් පළ කරද්දී. නිවැරදි අයට මම යෝජනා කරනවා අදහස් පළ කරද්දී. තාම ඉවසිලිවන්තව. තාම සංයමයි. පුළුවන් තරම් තමන්ගේ අදහස් පළ කරන කෙනෙකු බවට ඔබ පත් වෙන්න උත්සාහ කරන අමාරු දෙයක්. මොකද ඇතුලේ තමන් සත්‍යවාදී තැනක ඉන්න කෙනෙකුට ටිකක් අමාරු දෙයක්. ඒත් ඔබට සිද්ධ වෙනවා. දැන් සමහර අය ඉන්නවනේ. සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ ස්වභාවයෙන්ම අයහපත් ගති පැවතුම් සහිතයි, තාම උග්‍ර ද්වේෂ සහගතයි. ඒගොල්ලෝ හැම තිස්සෙම ඉන්නේ ගැටි. අවුව එක්කත් ගැටෙනවා, වැස්ස එක්කත් ගැටෙනවා, හුළඟ එක්කත් රණ්ඩු වෙනවා, මැස්ස එක්කත් රණ්ඩු වෙනවා, මිනිස්සු එක්කත් රණ්ඩු වෙනවා. එයා රණ්ඩු වෙන්නේ නැති කෙනෙක් නෑ. එයා හැමෝම එක්ක රණ්ඩු වෙන කෙනෙක්. කිසි දෙයක ලස්සනක් දකින්නේ නෑ. කිසි දෙයක හොඳක් දකින්නේ නෑ. එහෙම ඉන්නවනේ. ද්වේෂ බහුල අය ඉන්නවනේ. ද්වේෂ බහුල අය ඉන්නවා. අන්න ඒ වගේ. ද්වේෂ බහුල, ක්‍රෝධ බහුල කෙනෙක් නම් ඔබ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ උග්‍ර ද්වේෂය, උග්‍ර ක්‍රෝධය බහුලව ඔබේ ආධ්‍යාත්මය තුල, මනස තුල පවතිනකොට ඒක නොයිවසිලිවන්තකමක් විදියට එළියට එනවා. එළියට එම නිසා ඔබේ ද්වේෂ සහගත කතාබහ, ද්වේෂයේ මුල් වෙලා කරන තීන්දුව తీරන ගැනීම, ද්වේෂයේ මුල් වෙලා කරන ක්‍රියාකාරකම්, නොයිවසිලිවන්තව කරන ප්‍රකාශන, යන ගමන් බිමන් හැසිරීම ඔබව අන් අයට අප්‍රිය ජනක තත්වයට පත් කරයි. ඔබ කැමති නෑනේ අනිත් අය ඔබව පිළිකුල් කරනවට. ඔබ කැමති නෑනේ අනිත් අය ඔබව ප්‍රතික්ෂේප කරනවට. දැන් මම දන්නවා මේ ශාසනයේ මං අවුරුදු දැන් 32ක් නේ. මේ 32 අවුරුද්ද තුල දායක සභාවක් අපි කටයුතු කරනවානේ මිනිස්සු එක්ක. ඒ ද්වේෂ බහුල අය ඒ සභාවලදී හැසිරෙන ආකාරය නිසා බොහෝ අය එයා එනවටවත් කැමති නැති වෙලාවල් තියෙනවා. ස්වයංවහන්සේ වෙච්ච මම උග්‍ර ද්වේෂ සහගත කෙනෙක් වුණාම මා ආශ්‍රය කරන්න, මා එක්ක කතා කරන්න, මාත් එක්ක සාකච්ඡාවකට එන්න දායකයෝ කැමති නැති වෙනවා. ඒක ස්වභාවයක්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපිට කෙනෙක් අකමැති වෙන එක
කෙනෙක් හෝ දෙන්නේ අකමැති වෙන හේතුව යාළගේ ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්. නේ? හැබැයි බහුතරයක් දෙනා අපිට අකමැති නම් එතකොට අපිට අනිත් පැත්තටම එළියටම මේ ඒ චෝදනාව දාන්න බෑනේ. ඒ කියන්නේ මට මං ඇසුරු කරන හාමුදුරුවෝගොල්ලගෙන් එක නමක් හෝ දෙනමක් හෝ අපි කියමුකෝ 5 නමක් අකමැති නම් මට කියන්න පුළුවන් ඒගොල්ලෝ මාත් එක්ක පුද්ගලිකව අකමැති ඇති, මට ප්‍රිය නැතු ඇති, රිසියා ඇති, මොකක් හරි රීසන් එකක් කියන්න පුළුවන් නේ. හැබැයි ඇත්ත කතාව තමයි මට මුණ ගැහෙන හාමුදුරන් වහන්සේ මට අකමැති වෙනවා නම් එතකොට තියෙන ප්‍රශ්නේ තමයි එතකොට ඒක සියලු හාමුදුරුවෝගේ ප්‍රශ්නයක් වෙනවද? නැත්තම් එතන මගේ අර්බුදයක් නැත්තේ කොහොමද? එහෙම නැති වෙන්න පුළුවන්ද? එහෙම නැති වෙන්න පුළුවන්ද නේ? මගේ අර්බුදයක් හැමෝම මට අකමැති වෙන්නේ. හැමෝම මාව මූණට hina වෙලා මාව ප්‍රතික්ෂේප කරන මම නැති තැන තත්ත්වයටපත් වෙන්න අනිවාර්යයෙන්ම එක හේතුවක් වෙන්න පුළුවන්. එහිදී එක කාරණාවක් වෙන්න පුළුවන්. මම උග්‍ර ද්වේෂ බහුල ක්‍රෝධ බහුල ඉවසීමක් නැති පුද්ගලයෙකු වීම ඒකට හේතුවක් වෙන්න පුළුවන්. නොඉවසිලිවන්තකම. ඒ කියන්නේ මගේ වරදක් එතන තියෙන්න පුළුවන්. එහින්දා මා ඔබට යෝජනා කරන සූර්යකාන්ත මලක් වගේ එළියටම නැවෙනවා වෙනුවට නේද? එළියටම හැරෙනවා බර වෙනවා වෙනුවට තමන් දිහාට නැමිලා බලන කෙනෙක් බවටත් පත් වෙන්න. හැමෝම මාව ප්‍රතික්ෂේප කරනවා නම් හැමෝම මං ගැන අප්‍රසාදයෙන් නම් කතා කරන්නේ. ඒකට මගේ ගාව හේතු ඇති. නොතිබෙන්න විදියක් නැහැ. මොකද ඔබවත් මමවත් තවම රහතන් වහන්සේලා නෙමෙයි. ද්වේෂය දුරු කරපු අනාගාමී උත්තමයොත් නෙමෙයි, පටිඝ සිත් නැති. අපි තාම කෙලෙස් සහිත අය. ඉතින් අපි දිහා බලන්න ඕනේ එතකොට. එහින්දා මේ නොයවසිලිවන්තකමේ තියෙන එක නරක ආදීනවයක්, එක හානිකර විපාකයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා බහුනෝ ජනස්ස අප්පියෝ හෝති. බොහෝ ජනයාට අප්‍රිය කෙනෙක් වෙනවා, බොහෝ ජනයා එයත් එක්ක අමනාප වෙනවා කියලා. දැන් ගොඩක් අය ඒ කියන්නේ ගෙදර අයත් ඔබත් එක්ක අමනාප නම්, පන්සලට ගියාම එතන අයටත් ඔබව පෙන්වන්න බැරි නම්, ඔබට කැමති නැත්තම්, වැඩ කරන්න ආයතනට ගියාම එතන අයත් ඔබට කැමති නැත්තම්, හැමෝම ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ බලන්න මම ඉවසීමක් නැතුව කතා කරන එකද මේකට හේතුව? මම ඉවසීමක් නැතුව වැඩ කරන එකද මේකට හේතුව? මං ඉවසීමක් නැතුව තීන්දුව తీරන ගන්න එකද මේකට හේතුව? හොඳට බලන්න. තමන් දිහාට හැරෙන්න. හොඳට බලන්න. උත්තර හම්බෙයි. ගොඩාක් ඒවට උත්තර හම්බෙයි. ඊළඟ කාරණේ දෙවනි ආදීනවය ලෙස පෙන්වනවා වේර බහුලෝ හෝති. වෛරය බහුල වූයේ වේ. නොයිවසිලිවන්ත කෙනාගේ එක විපාකයක් තමයි එයාට ලැබෙන දෙවනියට පෙන්නපු එයා නිතරම වෛරෙන් ඉන්න කෙනෙක් වෙනවා. ඒ කිව්වේ මොකක්ද? එයාට සාමාන්‍ය තරහා ද්වේෂය ඉවසගන්න බැරි වුණොත් ඒක දිගින් දිගටම වැඩිලා වෛරයක් බවට පත් වෙනවද නැද්ද? වෛරයක් බවට පත් වෙනවා. ඒක අනිවාර්යයි. ඒකේ ද්වේෂය ඉවසගත්තේ නැතොත්, යම් යම් සිදුවීම් නිසා එන තරහව ඉවසගත්තේ නැතොත්, පාලනය කරගත්තේ නැතොත්, එයා දන්නේම නැතුව එයා නිතරම හැම කෙනාටම වෛර කරන කෙනෙක් වෙනවා. මොකද අතටම ද්වේෂයේ අඛණ්ඩ භාවය තමයි වෛරය කියන්නේ.
ඒක ආත්ම ගණන් අරන් යන එකට කියන බද්ධ වෛර, උපනාහ. බද්ධ වෛරය. එතකොට ද්වේෂය ඉවසගන්නේ නැති, ද්වේෂය දරාගන්නේ නැති, ද්වේෂය පාලනය කරගන්නේ නැති කෙනෙකු වෛරී පුද්ගලයෙකු බවට පත්වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔබ පරිස්සම් වෙන්න ඕන. ද්වේෂයට වඩා වෛරය ගොඩාක් භයානකයි. ගොඩාක් භයානකයි වෛරය. ආත්ම ගණන් අර කාලියක් කිනීගේ කතාවනේ. අර ඒ කාන්තාව දෙන්නේ අතර ඇතිවෙච්ච වෛරය, ඒගොල්ලෝ සත්තු වෙලා අන්තිමට යක්ෂණිය වෙලා ඒගොල්ලෝ එකිනෙකා කා කොටා ගන්නවා. ආත්ම ගණන් යනවා. දැන් කාටවත් ඒ කියන්නේ ඒ ද්වේෂය එනකොට ඒකම ඉවස ගන්න නැත්තම් ඒක වෛරයක් බවට පත් වෙලා දන්නේම නැතුව ඒ වෛරයෙන් ඔබ මේ කොහොම පිච්චි දැවි යන මිනිස්සේ බවට ඔබ පත් වෙයි. ඒ වෛරයෙන් ක්‍රෝධයෙන් ඔබ අනිත් අය දවන්න හලු කරන්න පටන් ගනී. අනිත් අය දවන්න හලු කරන්න පටන් ගන්න හැම මොහොතකම මුලින්ම දැවෙන්නේ තමන්. මුලින්ම පිච්චි ඉන්නේ තමන්. මුලින්ම දවසේ වැඩපාඩු වෙන්නේ තමන්ගේ. මුලින්ම අකාර්යක්ෂම මිනිසෙක් වෙන්නේ තමන්. මුලින්ම ඵලදායිතාවේ අඩු වෙන්නේ තමන්ගේ ජීවිතේ. තමන් ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් ඉන්න තමන්ට හැමෝම මගේ හැරෙන්න පටන් ගන්නවා. හැම පැත්තකින්ම අසාර්ථක වෙනවා. එහින්දා මම මෙච්චිතින් යෝජනා කරනවා අපිට ද්වේෂය එනවා. ඒ ද්වේෂය කියන තැනදී නවත්ත ගන්න බලමු. එතෙන් දිවස ගමු. ද්වේෂය උපදිද්දිම අනුසය වශයෙන් තියෙද්දිම ඒක පාලනය කළොත්, මුලින් උපුටා දැම්මොත් ඒක තමයි විශිෂ්ටම ජයග්‍රහණය. හැබැයි අඩුම තරමින් ද්වේෂය වීතික්කම අවස්ථාවට ඇවිල්ලා ඒක වචන විදියට, ඉරියව් විදියට, හැසිරීම් විදියට එළියට එන වෙලාවේ හරි පාලනය කරගත්තොත් අපිට වෛරක්කාරව හැදෙන එක නවත්ත ගන්න පුළුවන්. සහ අපි වෛර කරන එක එකිනෙකාට නවත්ත ගන්න පුළුවන්. සමහරු බැඳගත්ත වෛර නිසා අවුරුදු 7-8 එකිනෙකාට හතුරුකම් කරමින් ජීවත් වෙනවා. අවුරුදු 20-30 එකිනෙකාට ද්වේෂ කරමින්, ක්‍රෝධ කරමින්, වෛර කරමින් එකම තැන ජීවත් වෙනව යන්නෙත් නැහැ. සමහරු ඉන්නවා ඒ වෛරය කොච්චරද කියනවා නම් තමන්ට වෙන සියලු අලාභ දැකලා මේක නවත්තන්න ඕනෑ කියලා හිතෙන මොහොතේම වෛරය ඉදිරිපත් වෙලා එයාට ආපහු පණිවිඩයක් දෙනවා. නෑ, ඔයා අතාරින්න එපා. ඔයා මේ කරගෙන යන වැඩ නවත්තන්න එපා. එහෙම වුණොත් අරයා සන්තෝෂෙන් ඉඳී. මේ තමන්ගේ මුළු ජීවිතෙම නන්නත්තර වෙලා, දරුවන්ගේ ජීවිත අවුල් වෙලා, තමන්ගේ ජීවිත අවුල් වෙලා, සැමියාගේ බිරිඳගේ ජීවිත අවුල් වෙලා, යාළුවෙක් නැහැ, ආර්ථිකේ කඩන් වැටිලා, ඒ ඔක්කොම වෙලා තියෙද්දී ඛේදවාචකේ තමයි එයාට හිතෙනවා මම මේ සටන අතහැරියොත් නේද? මම මේ සටන අතහැරියොත් ඉවරයි කියලානේ. ඉතින් අතාරින්නේ නැහැ. වෛරය අතාරින්නේ නැහැ මිනිස්සු. තියන් ඉන්නවා. ඉවසන්නේ. එහින්ද බුද්ධිමත් වෙන්න බලන්න. උත්සාහ කරන්න අඩු. ඉවසන්න. නොයවසිලිවන්තකම ගොඩාක් නරක අපිට කරනවා. තරහක් විදියට තිබිලා එහෙම ඒක සංසිඳිලා ගියොත් මේ ආත්මෙටි යම් අසහනකාරී දුක්ඛදායක තත්වයන් හිඳීමක් විතරයි. සොම්නස සතුට නැති වෙලා යයි. හැබැයි තරහින් අකුසල් කරගත්තොත් ඒ විපාක එයි මෙලොවත් පරලොවත්. ඒ ඔක්කොටම වැඩිය භයානකයි තරහ ඉවස ගත්තේ නැතුව ඒක වෛරය දක්වා වැඩුණොත්
ඒ වෛරය සසර ගමන පුරාම ඔබට හානි කරાવી. ඔබට ප්‍රශ්න ඇති කරાવી. ඔබට කරදර ඇති කරાવી. ඒ නිසා මා යෝජනා කරනවා සමාව දීම ඇර වෛරෙන් නිදහස් වෙන්න. එන මොනවද කරන්න තියෙන්නේ? මෛත්‍රී කිරීම ඇර එන මොකද කරන්නේ? නේද? ඒ නිසා මා ඔබට මේ කාරණා තාම බුද්ධිමත් තේරුම් ගන්නට කියලා ඉල්ලා සිටිනවා. වජ්ජ බහුලෝච තුන්වෙනි විපාකේ. වජ්ජ බහුලෝච ගොඩක් වැරදි කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අනුන්ට වැරදි කරන කෙනෙක් විතරක් නෙවෙයි. තමන්ටත් වැරදි කරන, අනුන්ටත් වැරදි කරන, මෙලොවටත් වැරදි කරගන්න, පරලෝ ජීවිතයටත් වරදක් කරගන්න, වැඩ කරන තැනටත් වරදක් කරගන්න. එන හැම පැත්තකින්ම වැරදි කරගන්න මිනිස්සෙක් සහ වැරදි කරන මිනිස්සෙක් බව. තමන්ටත් වැරද්දක් කරගනිමින් අන් අයටත් වැරදි කරන හරි වැරදි බහුල මිනිස්සෙක් වෙනවන ඉවසන්නේ නැති වුණා. තරහ ඉවසන්නේ නැති වුණොත් ප්‍රාණඝාත කරයි, හොරකම් කරයි, කාම මිත්‍යාචාරයට යයි තරහට. ඔය ඔක්කොම කරන්න බුලා තරහට. ආසාව ඉවසගත්තේ නැතොත් හොරකම් කරයි, බොරු කියයි, තමන්ට දේවල් ලබා ගන්න තියෙන ආසාවට කේලම් කියලා බිඳවයි. කොච්චර නරක වැඩ කරයිද අපි ඉවසුවේ නැතොත්. කොටින්ම කියනවා නම් පංච දුස්චරිතයටම අපි යන්නේ, දස අකුසලයටම යන්නේ අපේ හිත ඉවසීමෙන් පාලනය නොකරගත්තු වෙලාවෙදිනේ. හොඳට බලන්න. අපි නොයිවසන වෙලාවෙදිනේ අපේ අතින් සියලු අකුසල් වෙන්නේ. නොයිවසන වෙලාවෙදී ඝාතන සිද්ධ වෙන්නේ, හොරකම් සිද්ධ වෙන්නේ. ඒ එන ආවේගය ඉවසගත්තේ නැති වුණාම. ඝාතනයකට අපිව පොළඹවන ආවේගය ඉවසගත්තොත් ඒ වැරද්ද වෙන්නේ නැහනේ. සොරකමකට අපිව පොළඹවන ආවේගය, චිත්තාවේගය පාලනය කරගත්තොත් ඇත්තටම අපේ අතින් ඒ අකුසලය වෙන්නේ නැහනේ. කාම මිත්‍යාචාරයට අපි පොළඹවන අපේ ඒ ආවේගය අපි පාලනය කරගත්තොත් ඒ වැරද්ද අපිට වෙන්නේ නැහැ අපේ අතින්. බොරුව, කේලම, හිස් වචනය, පරුස වචනය, මේ කියන ඕනෑම වැරද්දක් අපේ අතින් සිද්ධ වෙන්නේ අපි ඒ වැරද්දට අපිව මෙහෙයවන ප්‍රධාන ආවේගය, ඒ ප්‍රධාන මනෝභාවය, ඒ චිත්තචෛතසික ධර්මය අපි ඉවසගත්තේ නැතොත්, අපි දරාගත්තේ නැතොත්, අපි පාලනය කරගත්තේ නැතොත් ඒ වෙලාවේ අපි දන්නේම නැහැ අපේ අතින් ගොඩාක් අකුසල් වෙනවා. සතේරුම් ගන්න පිටුතුනි. පුළුවන් තරම් ඔබ මේ කාරණා වටහා ගන්න උත්සාහ කරන්න. පුළුවන් තරම්. මේ දේවල් ඔබට ඇත්තටම තෝරලා දෙන්නෙම ඔබේ ජීවිතයට පුංචි හරි උපකාරයක් මේ වෙලාවේ හිතට හරි කරන්න ඕන නිසා. හිතට හරි. මොකද මම දන්නවා ඔබ ගොඩාක් ආර්ථිකෙන් වැටිලා, පෝලිං වල ඉඳලා හෙම්බත් වෙලා, ළඟට බයෙන් ඉදිරි සති දෙක මොකක් වෙයිද කියලා බයෙන්, තැති ගැනීමෙන් ගොඩාක් විඳවන ඔබ වෙනුවෙන් අපි මොකද කරන්නේ? පුද්ගලිකව ඔබට උදව් කරන්න ක්‍රමයක් නැතිකම. කළ හැකි එකම දේ වනපදයක් හරි කියලා දීලා හිත පොඩ්ඩක් හරි ඔබට සුවපත් කරගන්න උදව් කිරීම තමයි මේ කරන්නේ, මේ දේවල් කියලා දීමෙන්. චුට්ටක් හරි. මොකද අඩුම ඔබ ඉවසීම දියුණු කරගත්තොත් පොලිමකදී ගහමරාගෙන ස්පිරිතාලවල ලගින්න වෙන එක, පොලිසි ගානේ යන්න වෙන එක හරි පාලනය වෙන්නේ. මොකද ඒ හැම තැනක්ම ඔබව අවුස්සන තැන්නේ. තරුව අඬනවා, බඩගින්නේ, ෆෑන් එක වැඩ කරගන්න බෑ, ලයිට් නැහැ, ළමයාට අවශ්‍ය බේත් ටික ගෙනත් දෙන්න බෑ, අම්මා තාත්තා දුක් විඳිනවා, බේත් ටික නැහැ, තියෙන ඒවා ගිනි ගණන්,
ඒ අතර දේශපාලනිකව අස්ථාවර වෙමින් තිබෙනවා. වග කියන්න මිනිස්සෙක් නැති වෙලා තියෙනවා. මේ සියල්ල ඇතුලේ ඔබේ පුද්ගලික ඉවසීම අවශ්‍ය වෙනවා. ඔබේ පුද්ගලික ඉවසීම අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඔබ පුද්ගලිකව ඉවසා දරාගෙන ඉන්න කෙනෙක් බවට පත් වුණේ නැතොත් ඔබේ ජීවිතයට වගේම ඔබේ ජීවිතයෙන් අන් අයටත් හානි වෙන්න පුළුවන්, ගොඩක් වැරදි වෙන්න පුළුවන්. ඔබටත් වැරදි කරගන්න පුළුවන්. ඔබ අන් අයටත් වැරදි කරන්න පුළුවන්. ගොඩක් පරිස්සම් වෙන්න. ගොඩාක් කල්පනාකාරී වෙන්න. ගොඩක් බුද්ධිමත් කෙනෙක් බවට ඔබ පත් වෙන්න. මම දන්නවා මේ බණ අහනවා බෞද්ධයෝ, ඉස්ලාම් භක්තිකයෝ, කතෝලික භක්තිකයෝ ගොඩක් අය බණ අහනවා මට පේනවානේ. ඔබ හැම දෙනාටම ඔබේ ආගම, ජාතිය, කුලය, පළාත එකක්වත් අදාළ නැහැ. ද්වේෂය කියන්නේ කාගේ ගාව තිබුණත් නරක එකක්. වෛරය කියන්නේ කාගේ ගාව තිබුණත් නරක එකක්. බුදුන් නිසාවත්, දෙවියෝ නිසාවත්, කවුරුන් නිසාවත් ඔය මනෝභාවයන් අපි පවත්වා ගන්න හොඳ නෑනේ. ඔය මනෝභාවයන්ගෙන් අපිට වෙන්නේ අවඩක් මිසක හොඳක් නෙමෙයිනේ. අපේ තථාගතයන් වහන්සේ ඒකමනේ අපිට කිව්වේ ඉවසන්න කියලා. ඉවසීමමයි කන්ති පරමන්තපෝති තික්ඛා. පරම තපස උතුම්ම සීලය ඉවසීමයි. සියලු සිල් රැකෙනවා ඉවසුවත්. සියලු සිල් රැකෙනවා. සියලු වැරදි කෙරෙන්නේ ඉවස ගන්න බැරි වුණාම ආසාව, තරහ, ඊර්ෂ්‍යාව, සැකය, ක්‍රෝධය, වෛරය, මාන්නය, උද්ධච්චකම මේවා ඉවස ගන්න බැරි වුණාම කොච්චර වැරදි කරනවද? අනුන්ට තමන්ට කොච්චර වැරදි කරගන්නවදනේ? තමන්ට කොච්චර වැරදි කරගන්නවද? ගොඩාක් වැරදි කරගන්නවා අපි අපිට. අපේ ජීවිතේ එහෙම ගොඩක් වැරදි කරගෙන තියෙනවා අපි ඉවසන්නේ නැති කමෙන්. ඒත් අපිට අපේ ආදරණීයය අහිමි වෙලා තියෙනවා. අපිට හොඳ අය අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. අපිට යහපත් අය මගහැරලා තියෙනවා. යහපත් තැන් අපිට මගහැරලා තියෙනවා අපිට ඉවසන්න බැරි වෙච්ච නිසා. මගහැරලා තියෙනවා. අද මගේ පොඩි නමලා මගේ ශිෂ්‍යයෝ 5 දෙනෙක් අද උපසම්පදා වෙනවා ලංකාවේනේ. ඒ දෙනමක් උපසම්පදා වෙන්නේ අවුරුදු 10 දී මගේ ගාව මහාන වෙච්ච පොඩි දරුවෝ විදියට අද ඒගොල්ලෝ අවුරුදු 21ක් සම්පූර්ණ කළා තියෙනවා. චූටි ළමයි විදියට ගෙනල්ලා හදපු අය. මට දෙන්න තව 3 දෙනෙක් ඉන්නවා. ඒ අය උපසම්පදා වෙනකොට මට මතක් වුණේ ඒ අයත් එක්ක මහාන වෙච්ච තව දෙනමක් හිටියා. ඒගොල්ලොන්ට අපේ ස්ථානයේ රැඳිලා ඒ ශාසනික ගමන යන ඉවසීම තියාගන්න බැරි වුණා නේද කියලා මට අද උදේ මතක් වුණා. ඒ දෙනමත් හිටියා නම් ඒ දෙන්නත් අද උපසම්පදා වෙනවනේ කියලා. ඒ ඇත්තන්ටත් මම දන්නවා මතක් වෙනවා ඇති ඒක. ඒ නොයිවසිල්ලනේ. සමහර දේවල් අපිට දරා ගන්න ලොකු ඉවසීමකින් දරා ගන්න වෙන්නේ ටික කාලයයි. ඒ අමාරු වෙලාව අපි ඉවසගෙන හිටියොත් ඊළඟට අපි ජීවිතේ තේරුම් ගන්න පටන් ගන්නවා. එතකොට අපිට 아무තු මහ වෑයමක් ඕනේ නැහැ. අපි ජීවිතේ තේරුම් ගැනීමම තමයි අවබෝධයම තමයි ඉවසීම වෙන්නේ අපේ. එහෙනම් කන්ති ගුණය නැති වුණොත් තමන්ට ලොකු වැරදි කර ගන්නවා. මට හිතුනේ අර පොඩි නමලා දෙන්නනේ අපරාධ ඒගොල්ලොන්ට කොච්චර ලොකු වැරද්දක්ද කරගත්තේ. අපේ සේනාසනින් නික්මෙච්ච එක අදටත් මට ගුරුවරයෙකුට ලෙස සලකනවා, කතා කරනවා, හොයනවා බලනවා. ඒ ඔක්කොම වෙනවා පන්සලට ඇවිල්ලා අපිව බලලා කියලා යනවා. ඒ වුණත් ඒගොල්ලොන්ට වැරද්දක් වුණානේ. ඒ වෙලාවෙ ඉවසාගෙන හිටියනම් මගේ නීති ටිකක් වැඩි.
සේනාසනේ 60-70ක් පාලනය කරන්න බෑ නීති නැතුව. ඉතින් නීති වැඩි වෙනකොට ඒව තරහා ගන්න සමහර අයට පුළුවන්. සමහර අය ඉවසන් ඉන්නේ නැහැ තරුණ වියට එනකොටනේ. ඉතින් ඒ අතන්ට වැරද්දක් වුණා. මම ඔබට යෝජනා කරනවා ඔබ වැරදි බහුල කෙනෙක් වෙන එක වළක්ව ගන්න ඕන නම් ඉවසන්න ඉගෙන ගන්න. ඉවසන්න පුරුදු වෙන්න. ඉවසිල්ලට කොන්දේසියක් නැහැ. මෙන්න මේ තැන දක්වා තමයි ඉවසන්නේ වගේ කතාවක් නැහැ. අපි කවුරුත් ඉවසන්න ඕන. සීමාවක් නැහැ ඒකට. නැත්තම් අපිට ලොකු අනර්ථ අපි දන්නේම නැතුව වෙනවා. අපෙන් අන් අයට වෙනවා ලොකු වැරදි. වජ්ජ බහුලෝ වැරදි බහුල කෙනෙක් බවට පත් වෙනවා නොඉවසන කෙනා. හතරවෙනි කාරණේ. සම්මුල්හෝ කාලංකාරෝති. මුලා වෙලා කලුරිය කරනවා. ඒ කියන්නේ මැරෙන්නේ අවසන් ගමන් යන්නේ යහපත්ව නෙමෙයි. සිහියකින් නෙමෙයි. නුවණින් නෙමෙයි. දැනුවත්ව නෙමෙයි. මුලා වෙලා මැරෙන කෙනෙක් වෙනවා. අවබෝධ කරගත යුතු කිසිවක් අවබෝධ කරගත්තේ නැති. වැඩිය යුතු කිසිවක් වැඩුවේ නැති. දුරු කරගත යුතු කිසිවක් අබමල් රේණුවක තරම් දෙයක්වත් දුරු කරගත්තේ නැති. අවබෝධ කරගත යුතු තේරුම් ගත යුතු කිසිවක් තේරුම් ගත්තේ නැති. ඉගෙන ගත යුතු කිසිවක් ඉගෙන ගත්තේ නැති. දැක ගත යුතු කිසිවක් දැක්කේ නැති. ඇසිය යුතු කිසිවක් සවන් දුන්නේ නැති මුලා වුණු කෙනෙක් ලෙස මේ භවයේ සසරෙත් මුලා වුණු කෙනෙක් ලෙස මිය යනවා නොඉවසන කෙනා. අන්තිමටම ජීවිතේ පුරාම කළා තියෙන්නේ මොනවද කියලා බැලුවොත් රණ්ඩු වෙලා ඉඳපු තැන ගැටිලා හමුණු කෙනා එක්ක රණ්ඩු වෙලා ප්‍රශ්න ඇති කරගෙන ගැටිලා එච්චරයි වෙලා තියෙන්නේ. වෙන මොනවත් වෙලා නැහැ. මම ඔබට යෝජනා කරනවා බුද්ධිමත් වෙන්න. ගොඩාක් බුද්ධිමත් වෙන්න. ගොඩාක් කල්පනාකාරී වෙන්න ඔබ. ඔබ මුලා වෙලා මැරෙන්න හොඳ නැහැ. ඔබ නොමුලාව කලුරිය කරන්න ඕන. අනවබෝධයෙන් ඔබ මිය යන්න හොඳ නැහැ. අවබෝධයෙන් ඔබත් මාත් මිය යන්න ඕන. තේරුම් නොගත්තු මුග්ධයෙක් විදියට අපි මැරෙන්න හොඳ නැහැ. දේවල් වටහාගෙන අපි මැරෙන්න ඕන. අඩුම මේ ආත්මේ විඳ දුක් වලින් අල්පයක් හරි ඊළඟ ආත්මේ අඩු කරගන්න නම් අපි සිහියක් ඇතුව මිය යන්න ඕන. මුලා වෙලා කලුරිය කරන කෙනෙකු බවට අපි පත් වෙන්න හොඳ නැහැ පින්වතුනි. අපි පත් වෙන්න හොඳ නැහැ. අපේ ජීවිතය ගැන අපි කල්පනා කරන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕන මේවා. අන්තිම කාරණය කායස්ස බෙහෙතා පරම්මරණා අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජති. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇත්තා වූ පාපකාරීන් වැටෙන තැන වූ නරකයෙහි උපදී. නොයිවසලිවන්ත කෙනා ගොඩාක් අපරාධ කරනවා. ගොඩාක් පව් කරනවා. ගොඩාක් පව් කරගෙන ගොඩාක් අපරාධ කරගෙන ඒ අත්තා දන්නේම නැතුව ඒ අත්තා දන්නේම නැතුව ඒ අත්තා ගමන් කරනවා නිරේටම. දේවදත්ත හාමුදුරුවන්ට උනේ ඒක. කෝකාගලි කහමුදුරුවන්ට උනේ ඒක. මාගන්දියට උනේ ඒක. බුදුහාඳුරෝ ජීවමාන කාලේ ඉඳපු සමහර අයට නිරයම උපදින්න සිද්ධ වුණේ ඉවසීම නැති හින්දා. ආවේග ඉවසුවේ නැහැ. ආශාව ඉවසගත්තේ නැහැ. තරහව ඉවසගත්තේ නැහැ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඉවසගත්තේ නැහැ.
නොයිවසිලිවන්ත කමින් ඉපදිලා ජීවත් වෙලා ඉඳලා නොයිවසිලිවන්ත කමින්ම මැරිලා ගියා. ඒ අතරතුර බොහෝ පව් අකුසල් කරගත්තා. බුදුන්ට අපරාධ කරා, ධර්මයට අපරාධ කරා, මහරහතන් වහන්සේලට අපරාධ කළා. තව බොහෝ අයට අපරාධ කරලා මැරිලා ගියා. අපායේ ඉපදුනා. නිරයගාමී වුණා. ඔබ එතෙන්ට වැටෙන්න එපා. මෙත් සිතින් යෝජනා කරනවා ඔබ එතෙන්ට වැටෙන්න එපා. එතෙන්ට නොවැටී ඉන්න. ඊළඟ ආත්මෙත් අඩුම මනුස්ස භවයක දිව්‍ය භවයක උප්පත්තිය ලබන්ට සත්පුරුෂයෙක් ඉන්න තැනක, කල්යාණ මිත්‍රයෙක් ඉන්න තැනක, මේ වගේ උතුම් බණපදයක් ඇහෙන තැනක, එවැනි සමාජයක, එවැනි සත්ව කොට්ටාසයක් අතර උපත ලබන්ට අපි ඉවසීමෙන් අපේ අතින් අපරාධ වෙන එක, අකුසල් වෙන එක, පව් සිද්ධ වෙන එක පුළුවන් තරම් අඩු කරගන්න ඕන. පුළුවන් තරම් ඒවා පාලනය කරගන්න ඕන. ඒ හින්දා ඔයත් හොඳින් මේ දේශනාව අහන් හිටියා. ගොඩාක් වටින කරුණු 5ක් ඉගෙන ගත්තා. නොයිවසුවොත් වෙන්නේ මොකක්ද කියලා. මේ වෙලාවෙත් ජීවිතේ පුරාමත් ඉවසන්නේ නැතුව හිටියොත් මොකද්ද වෙන්නේ කියලා තමයි අද මේ දේශනාවේදී අපේ පින්වතුන්ලා ඉගෙන ගත්තේ, අවබෝධ කරගත්තේ. තින් රැස්වුණු පින් කුසල් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ මාසේ 28 වෙනිදා ජන්මදිනය සමරන හිමාලි තෙන්නකෝන් මහත්මිනිය නමින් මිය ගියපු පියාණන් වහන්සේට, පී.බී. තෙන්නකෝන් පියාණන්ට, ඒ වගේම දෙහිපාගොඩ පවුලේ මිය ගිය ඥාතීන්ට, දෙමව්පියන්ට, සහෝදරයින්ට, සමරකෝන් පවුලේ මිය ගිය සියලු දෙනාට, ඒ වගේම බණහප ඔබ නමින් මිය ගිය සියලු දෙනාට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු කොට සියලු නෑයෝ නිවන් දකිත්වා. සාදු සාදු සාදු. දෙවිවරුද තින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ජන්මදිනය සමරන හිමාලි තෙන්නකෝන් ගුරු මාතාවට ලැබේවා. විශ්‍රාමික ගුරු මාතාවට එතුමියගේ 55 වන ජන්මදිනයේ එතුමියට සුවදායි ආධ්‍යාත්මිකව සියලු ගුණධර්ම වැඩෙන, ලෞකිකව සියලු යහපත උදා වෙන වාසනාවන්ත සන්ධ්‍යා සමයක් ජීවිතේ උදා වේවා. ඒ වගේම ස්වාමි පුරුෂයාණන්ටත්, ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය අම්මා ශිරාණි තෙන්නකෝන් මාතාව, දෙහිපාගොඩ ආදරණීය ස්වාමි පුරුෂයාණන්, ඒ වගේම එතුමන්ගේ පවුලේ පින්වත් පිරිසට, ඒ වගේම විශේෂයෙන්ම ආදරණීය දරුවෝ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඒ දරුවන්ට දියණිය වන හෙෂානි, ඒ වගේම තුසිල බණ්ඩාර බෑනනුවන්, ඒ වගේම